සමීකරණ වල හිටියේ සමීකරණ ඕගොල්ලන්ට මම ස්ක්‍රීන් එකේ දාලා තිබ්බා මෙන්න මේ ගාන මම ගිය සතියේ ඕගොල්ලන්ට දුන්නේ පියෙකු හා ඔහුගේ දරුවන් රුපියල් 270 මුදලක් සමසේ බෙදාගනී එවිට එක් අයෙකු ළඟ ඇති මුදල වන්නේ රුපියල් 45ක් කියලා කියනවා දරුවෝ ගාන x ලෙසගෙන සමීකරණයක් ගොඩනගන්න එම සමීකරණය විසඳා දරුවන් ගන්න සොයන්න ඊළඟ අංක 2 යටතේ 5න් 3 යන කියලා මෙහෙම ගණන් දෙකක් තියෙනවා පළවෙනි ගාන මම හදන්නම් ඕගොල්ලන්ට හදන්න වෙලාව දීලා තිබුණේ පළවෙනි එක පියෙකු හා ඔහුගේ දරුවන් රුපියල් 270ක මුදලක් සමසේ බෙදා ගනී. පියෙකු හා ඔහුගේ දරුවන්. පියා ඉන්නවා දරුවන් ඉන්නවා. මුදලක් සමසේ බෙදා ගන්නවලු. එවිට එක් අයෙකුට ඇති මුදල රුපියල් 45යි. දරුවන් ගන්න x. දරුවන් ගන්න x. පියා එක්කෙනයි. එහෙනම් සමස්ත මිනිසුන් ගන්න. සමස්ත මිනිසුන් ගන්න. සමස්ත මිනිසුන් වෙන්නේ 1 ධන x 1 ධන x සමසේ බෙදා ගනී. එවිට එක් අයෙකු ළඟ ඇති මුදල වන්නේ රුපියල් 45කි. දරුවන් ගන්න x ලෙසගෙන සමීකරණයක් ගොඩනගන්න විසඳා දරුවන් ගන්න සොයන්න කියලා කියනවා. පියා සහ පියාගේ දරුවන් රුපියල් 270ක මුදලක් සමානව බෙදා ගන්නවලු. එතකොට බෙදාගත් මුදල සමානයි රුපියල් 270යි. ඊළඟට බෙදාගත් පිරිස පුතේ x ප්‍රමාණයක් ළමයි ඉන්නවා තාත්තත් ඒ ඇස්සේ ඉන්නවා. ඔක්කොම x ධන 1යි. හරි. එහෙනම් එක් අයෙකුට ලැබුණු මුදල කියන්නේ රුපියල් 45යි. දැන් පුතේ 270 බෙදාගත්තේ x ධන 1 ප්‍රමාණයක්. එහෙනම් 270ක් රුපියල් බෙදන්න x ධන 1න් සමානයි රුපියල් 45ට. අහන්නේ දරුවන් ගණන කීයයිද කියලා. එහෙනම් පුතේ x ධන 1 තනි ප්‍රකාශනයක් මෙයාව මෙහෙට හරස් ගුණ කරන්න. දෙපැත්තෙම රුපියල් තියෙන නිසා රුපියල්ට රුපියල් කපන්න පුළුවන්. 270 සමානයි 45 වරක් x ධන 1. 45 වරක් x ධන 1. එහෙනම් 45න් වරහන් ඉවත් කළොත් 45යි x ධන 45 සමානයි 270යි. ඔන්න ඔහොම ප්‍රකාශනයක් එනවා. ඒයි වරහන් ඉවත් කළා 45 වරක් x 45යි x 45 වරක් 1 45යි. මේ දෙන්නගේ වරහන් ඉවත් කිරීම සමාන වෙන 270ට. දැන් මේ ධන 45 අර යන්නේ එහා පැත්තේ ඍණ 45යි. එහෙනම් ලියනවා 45යි x සමානයි 270 ඍණ 45. එහෙනම් 270 45 කඩ වුණාම 45යි x සමානයි 270 10න් 5ක් ගියා 5යි 7න් 5ක් 6න් 4ක් ගියා 2යි 225 බෙදන්න 45යි. එතකොට 45 කැපිලා x තනි වෙනවා x සමානයි 4 වරක් 5 20යි 225 45 ඒවා 5යි. එහෙනම් මේ තාත්තට හිටියා දරුවෝ 5 දෙනෙක්. හරි කට්ටිය හරි දාගන්න අනිත් අවශ්‍ය කට්ටිය ලියා ගන්න.
හරි එහෙනම් ඊළඟ ගාන දෙවෙනි ගාන. පහෙන් 3 යන භාගයේ ලවයටත් හරයටත් එකම සංඛ්‍යාවක් එකතු කිරීමෙන් ලැබෙන භාගය 10න් 9 වේ. එකතු කළ සංඛ්‍යාව කීයද කියලා අහනවා. දෙක. පහෙන් 3 කියන භාගයට හරය සහ ලවයට හරය හා ලවයට එකම අගයක් එකතු කරන්න පහෙන් 3 කියන භාගයට හරයට ලවයට එකම අගයක් එකතු කරන්නලු එවිට පිළිතුර කීයයිද 10න් 9යි වේ. අහනවා එකතු කරපු අගය කීයද කියලා. අපි ගමු එකතු කළ අගය අපි ගමු x කියලා. සමානයි සිම්පල් a කියලා ගමු. එකතු කරපු අගය සිම්පල් a. එහෙනම් මේ a එකතු කරන්නේ හොඳට බැලුවොත් ඕගොල්ලන්ට පුතේ ඒව එකතු කරන්න කියන්නේ අර භාගයේ හරයටයි ලවයටයි. භාගය කවුද? 5න් 3. භාගය 5න් 3 මෙයාට එකතු කරන්නලු හරයටත් සහ ලවයටත් එකම අගය. හැබැයි මෙහෙම නෙමෙයි එකතු කරන්න කියන්නේ. මේක එකතු කරන්න කියන්නේ මෙන්න මෙහෙම. තේරුණාද? හරයටත් ලවයටත් එකම අගය එකතු කළාම ලැබෙන නවාගය 10න් 9 වෙනවා. ඕකනේ ඔය කියන්නේ. ඕක තමයි ඔය කියන්නේ. හරයටයි ලවයටයි එකම අගය එකතු කරාම ලැබෙන නවාගය 10න් 9. දැන් පුතේ මෙයා තනි ප්‍රකාශනයක්. මේකත් තනි ප්‍රකාශනයක්. අන්න හරස් කුලිතය කරන්න. මෙයා මෙහෙට ගුණ කරන්න. මෙයා මෙහෙට ගුණ කරන්න. මෙයා 10 මෙහෙට ගුණ කළා. 10 වරක් 3 ධන x සමානයි 9 වරක් 5 ධන x 9 වරක් 5 ධන x වරන් ඉවත් කරන්න. 10 වරක් 3 30යි ධන 10 වරක් x 10යි x සමානයි 9 වරක් 5 45යි ධන 9 වරක් x 9යි x හරි. දැන් පුතේ මේ 9යි x මෙහාට ගෙන්න. එහෙනම් 10යි x මෙතන හිටියේ ගෙනාපු ධන 9යි x සමාන කිරීමෙන් අනිත් පැත්තට ආව ඍණ 9යි x. මෙතන ඉන්නේ පුතේ 45. මේ ධන 30 එහා පැත්තට යවන ඍණ 30යි. හරි. එතකොට 9x 10x වලින් 9x රුණ x. ගත්තේ x කියලා ගත්තේ a කියලා. x කියලා. සමානයි 45න් 30ක් ගියා 15යි. එහෙනම් එකතු කරපු නවාගේ කීයයිද? 15යි. එකතු කළ නව අගය 15 වේ. එකතු කළ නවාගය 15 වේ. හරි. දැන් පිළිතුර 10න් 9යි. උඩට යටයි 15 එකතු කරලා තියෙන්නේ. බලමු. සත්‍යාපනය. මේක ඇත්තද කියලා බලනවා. ඇත්තද කියලා බලනවා. සත්‍යාපනයක් කියන්නේ සාමාන්‍යයෙන් කරපු දෙයක් නැවත බලනවා ඇත්තද මේක කියලා. හරි. එතකොට 5න් 3 උඩටත් 15යි යටටත් 15යි එකතු කරලා 15යි 3යි 18යි 5යි 15යි 20යි
18න් 20 කියන උඩට දෙකෙන් බෙදුවොත් 10න් 9. සත්‍යාපනය වෙනවා. එහෙනම් උත්තරේ හරි. සත්‍යාපනය වෙනවා. එහෙනම් උත්තරේ හරි. එකතු කරලා තියෙන වලටයි යටටයි 15ක්. පොදු සාධක කපලා දාලා තමයි උත්තරේ මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. හරි. අවශ්‍ය කට්ටිය හදාගන්න විනාඩි 2ක් දෙන්නම්. හරි. ඊළඟට හරි. මම ඔයගලන්ට ගණන් ටිකක් දානවා. ගණන් තියෙනවා කීපයක්. හදන්න ගන්න ස්ක්‍රීන් එකට දානවා. මෙන්න මේ ගණන් ටික. මේකේ මං කියන ගණන් මාක් කරගන්න. මේකේ මං කියන ගණන් මාක් කරගන්න.
හරි simple a මාක් කරගන්න simple c මාක් කරගන්න simple g මාක් කරගන්න simple i මාක් කරගන්න simple k ඊළඟට simple n මාක් කරගන්න ඊළඟට simple o මාක් කරගන්න ඊළඟට simple q මාක් කරගන්න ඊළඟට simple r a c g i k n o q r a c g i k n o q r ඒ ගණන් ටික ඔයගොල්ලෝ පොතක ලියාගෙන පටන් ගන්න මේ ටික හදන්න. හරි. මම ආයෙ දානවා මේ ටික මේක පෝස්ට් කරලා. හරි කට්ටිය හරි දාගන්න අනිත් අවශ්‍ය කට්ටිය හදාගන්න. simple a simple a වල තියෙන්නේ පහ බෙදීම n ධන පහ බෙදීම m ධන දෙක බෙදීම m පහ බෙදීම m ධන දෙක බෙදීම m සමානයි භාගයයි. හරි පුතේ මෙතන හරය සමානයි එහෙනම් m ගත්තා m ට m ඒවා එකයි එක් වරක් පහ පහයි ධන m ට m ඒවා එකයි එක් වරක් දෙක දෙකයි සමානයි දෙකෙන් එක 5යි 2යි එකතු වුණා 7යි 7 බෙදීම m සමානයි දෙකෙන් එකයි. පුතේ හරස් වන කරන්න දෙවරක් 14යි m වරක් 1 1යි m වලගේ 14යි කියලා ඊළඟට c හරි කට්ටිය හරි දාගන්න c 5 බෙදීම 6යි x 5 බෙදීම 6යි x ඍණ 2 බෙදීම 3යි x සමානයි 6න් 1යි පුතේ මේ බලන්න මෙතන 6යි x මෙතන 3යි x එහෙනම් මේ 3යි x 6යි x කෙරුව හැකි උඩයි යටයි දෙකෙන් ගුණ කරලා 5 බෙදීම 6යි x ඍණ 4 බෙදීම 6යි x සමානයි 6න් 1යි. මේ බලන්නකො මෙතන 6යි x මෙතන 6යි x හරය සමානයි 6යි x 6යි x ඒවා එකයි එක් වරක් 5 5යි ධන 6යි x 6යි x ඒවා එකයි එක් වරක් 4 4යි සමානයි 6න් 1යි 5යි 4යි 9යි 9 බෙදීම 6යි x සමානයි 6න් 1යි. පුතේ මේ බලන්න මෙතන 6යි x කියලා කියන්නේ 6 වරක් x 6යි x කියන්නේ 6 වරක් x දෙකක් තමයි 6න් ගුණ කරන්නේ. එතකොට මේ 6ට මේ 6 කැපෙනවා මේ 6ට මේ 6 කැපෙනවා 9 බෙදීම x සමානයි 1යි මේ x මෙහාට ගුණ කරන්න x වරක් 1 1යි x එහෙනම් උත්තරයක් එනවා x සමානයි 9යි x සමානයි 9යි. ඊළඟ g වල කියන්නේ 10 බෙදීම a ඍණ 3 10 බෙදීම a ඍණ 3 සමානයි 5 බෙදීම 8යි. පුතේ මේ a ඍණ 3 කියන්නේ තනි අගයක්. හරස් ගුණිතයක් දාමු මෙයා මෙහාට ගුණ කළා මෙයා මෙහාට ගුණ කළා 10 වරක් 8 10 වරක් 8 සමානයි 5 වරක් a ඍණ 3. එහෙනම් 10 වරක් 8 80යි මම ඒ 80 මේ පැත්තෙන් ලියනවා 5 වරක් a 5යි a ඍණ 5 වරක් 3 15යි ඍණ 15 මේක ගියා ධන 15යි
එහෙනම් 5යි a එනවා 80 ධන 15. 5යි a වල අගය එනවා 95යි. දෙපැත්තම 5න් බෙදන්න. 5ට 5 කැපිලා යනවා. a වල අගය එනවා 9ට 5 වරක් 1යි. 45ට 5 වරක් 9යි. උත්තරේ 19යි කියලා එනවා. හයි. හයි. දෙක බෙදීම x ඍණ 3 දෙක බෙදීම x ඍණ 3 සමානයි 3 බෙදීම x ධන 8. පුතේ මෙයා තනි අගයක් වරහන් කරගන්න තනි අගයක් දෙන්නම හරස් ගුණිතේ. මෙයා මෙහෙට ගුණ කළා මෙයා මෙහෙට ගුණ කළා. දෙගුණයක් x ධන 8 සමානයි 3 ගුණයක් x ඍණ 3 වරහන් ඉවත් කරන්න 2x ධන 16 සමානයි 3යි x ඍණ 9. පුතේ මෙතන 3යි x වැඩි අගයක් මෙතන 2යි x අඩු අගයක්. මේ 2යි x මෙහාට ගෙනියන්න. එතකොට 3යි x ඍණ 2යි x නේ. මේ 2යි x ධනාගයක් එහා පැත්තට ගියා සමාන කිරීමෙන් ඍණයි. එහෙනම් 3යි x ඍණ 2යි x මම මේක මේ පැත්තට ලියනවා. 3යි x ඍණ 2යි x සමානයි. දැන් මේ 2යි x මෙහෙට ගෙනල්ලා ඒක මේ පැත්තෙන් ලියුවා. එහෙනම් මේ ඍණ මේ මෙහාට ගාලා ඒක එහා පැත්තෙන් ලියුවා. 16 ධන 9. ඍණ 9 මෙහෙට ආව ධන 9. 3යි x කෙන් 2යි x ගියා x 16 9යි 25යි 25යි. හොඳට බලන්න මම මේ කරන හරස් ගුණිතය ගැන. මොකද මේ හරස් ගුණිතය කියන්නේ හොඳට බලා ගන්න. ඊළඟට k 5 බෙදීම x වෙන 2 5 බෙදීම x වෙන 2 ධන 3 බෙදීම x වෙන 2 සමානයි 2යි. මෙතනත් පුතේ x ඍණ 2 මෙතනත් x ඍණ 2 එහෙනම් x ඍණ 2 පොදු සාධකයක් විදිහට හරයට ගන්නවා. x ඍණ 2ට x ඍණ 2 ඒවා 1යි 1 වරක් 5 5යි. දැන් මෙතනත් එහෙමයි x ඍණ 2ට x ඍණ 2 ඒවා 1යි 1 වරක් 3 3යි. සමානයි 2යි. දැන් මෙයාව මෙන්න මෙහෙට ගුණ කරන්න. 5යි 3යි 8යි 8 සමානයි දෙගුණයක් x ඍණ 2. වරහන් ඉවත් කරලා මේ පැත්තෙන් ලියන්න. වරහන් ඉවත් කරලා මේ පැත්තෙන්. දෙවරක් x 2යි x. ඍණ දෙවරක් 2 4යි. සමානයි 8යි. ඍණ 4 එහා පැත්තට ගියා ධන 4යි. 2යි x සමානයි 8 ධන 4. එහෙනම් 2යි x කියන්නේ පුතේ 12යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න 2ට 2 කැටෙනවා. x වල අගය එනවා 6යි කියලා. x වල අගය එනවා 6යි. ඊළඟ එක n එක බෙදීම 2යි x ඍණ 3 මෙයා තනි අගයක් වරහන් කරගත්තා. 4 බෙදීම x ධන 3 ධන 4 බෙදීම x ධන 3 සමානයි බිංදුව. දැන් එහෙනම් පුතේ මෙතන 2යි x ඍණ 3 ඉන්නේ මෙතන x ධන 3 ඉන්නේ. එකිනෙකට වෙනස් හරයන් දෙකක් නේ. මේ විදිහට එකිනෙකට වෙනස් හරයන් දෙකක් තියෙද්දි ඒ දෙක දෙකම ගන්නවා කුඩා පොදු ගුණාකාරයට. 2යි x ඍණ 3 වරක් x ධන 3 කියලා. දැන් මෙතන ඉන්න එක්කෙනා මෙතනින් වහනවා. ඉතුරු වෙන්නේ x ධන 3. එයාගෙන් මේක ගුණ කරනවා. උඩ ඉන්න එක. x වරක් x ධන 3යි. ධන මෙතන ඉන්න එක මෙතනින් වහනවා. මේ විදිහට නේ. වහගාම ඉතුරු වෙන්නේ 2යි x ඍණ 3. මෙයාගෙන් මේ උඩ ගුණ කරනවා. 4 වරක් නේ.
2x වෙන 3 සමානයි බිඳුවයි. දැන් පුතේ මේ දෙන්න ගුණිතයක් නේ. මේ ගුණිතය හරස් ගුණ කරද්දී මෙහාට බිඳුවෙන්නේ ගුණ වෙන්නේ. එතකොට මේ ගුණිතයක් බිඳුවෙන් ගුණ වුණාම මේ ඔක්කොම බිඳුවයි. එහෙනම් මෙහෙම එනවා මත x ධන 3 ධන 4 වරක් 2x ඍණ 3 සමානයි බිඳුවයි කියලා. දැන් පොඩ්ඩක් පුතේ මෙතන වරහන් අයින් කරලා නිකම්ම ලියන්න පුළුවන්. මෙතන වරහන් අයින් කළොත් මෙතන එනවා x ධන 3 4 වත් 2 8x 4 වත් 3 12යි ඍණ 12යි සමානයි බිඳුවයි. පුතේ මේ බලන්න 8x ධන x කියන්නේ 9x ඍණ 12යි ධන 3යි කියන්නේ ඍණ 9යි සමානයි බිඳුවයි. දැන් මේ ඍණ 9 එහා පැත්තට ගියොත් ධන 9යි 9යි x සමානයි ධන 9යි 9යි x සමානයි ධන 9යි. දැන් බලන්න දෙපැත්තම 9ෙන් බෙදන්න. 9යි x බෙදනවා 9ෙන් සමානයි 9 බෙදනවා 9. x සමානයි 1යි කියලා. x ලගේ 1යි. ඊළඟ පහළ බෙදීම දෙවරක් පීඩන 1. පහළ බෙදීම දෙවරක් පීඩන 1. ඍණ 3 බෙදීම පීඩන 1 සමානයි 2යි. පහළ බෙදීම දෙවරක් පීඩන 1 ඍණ 3 බෙදීම පීඩන 1 සමානයි 2යි. පුතේ මෙතන පීඩන 1 ඉන්නවා මෙතනත් පීඩන 1 ඉන්නවා. එහෙනම් ඒ දෙන්නම වෙනුවට එක පීඩන එකක් පොදු සාධක විදියට ගන්නවා පුරාපොදු ගුණාකාරයි. මෙතන 2 ඉන්නවා මෙතන 1 ඉන්නේ. එහෙනම් 2 ඉලක්කම ගත්තා. දෙවරක් පීඩන 1 මෙතන දෙවරක් පීඩන 1 හැදෙන්න දෙවරක් පීඩන 1 එකෙන් ගුණ වෙන්නේ එක් වරක් 15 15යි. ඍණ මෙතන පීඩන 1 පුතේ දෙවරක් පීඩන 1 හදන්න මේව දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් මේ දෙකෙන් මේ උඩ එකකින් ගුණ කළා. දෙවාරයක් 3. 3න් සමානයි 2යි. සමානයි 2යි. පීඩන 1ට මේ 2යි පීඩන 1 නැත්තම් මෙයා සම්පූර්ණ වැහුවා මෙතන. ඉතුරු වෙන්නේ එක ඕකවත්. එහෙනම් මෙයා නිකම්ම ලියුවා. මෙයා මෙතන වැහුවොත් එහෙනම් පීඩන 1 විතරයි. ඉතුරු වෙනවා 2ක්. මෙයාගෙන් මේක ගුණ කළා. දැන් එනවා උත්තරයක්. 15 ඍණ 6 බෙදීම. මෙයා මෙහෙට හරස් ගුණ කරනවා. බෙදීම ඕනේ නැහැ එතකොට. හරස් ගුණ කරනවා. 15 ඍණ 6 සමානයි දෙගුණයක් දෙවාරයක් පීඩන 1. දෙවරක් 2 4යි පුතේ 15න් 6ක් ගියාම 9යි. 9 සමානයි. දෙවරක් 2 4යි. 4 වරක් p 4යි p. 4 වරක් ධන 1 ධන 4යි. හරි. දැන් මේ ධන 4 මෙහෙට આવොත් ඍණ 4යි. 9න් 4ක් ගියාම 5යි. එහෙනම් 4යි p වල අගය එනවා 5යි කියලා. ඔන්න p වලට අගයක් එනවා 5 බෙදීම 4යි කියලා. භාගයක් ආවා. p මේ ඉන්නේ එක්කෙනා මෙහා එහෙම් පිටින් මෙතනින් වැහුවා. ඉතුරු වෙන්නේ නැහැ කවුරුත්. එහෙනම් 15 එහෙම්ම ලිව්වා. p ධන එක වහපුවම දෙකක් ඉතුරුයි. දෙවරක් 3 6යි. 15න් 6ක් ගියාම 9යි. මෙහා මෙහෙට ගුණ කරා 4 වරක් p ධන 1. 4යි p ධන 4. එතකොට ධන 4 මෙහෙට ආව ඍණ 4යි. 9න් 4ක් ගියා 5යි. ඒ 5 තමයි මෙයින් 4යි p මෙහෙම දෙපැත්තම 4ෙන් බෙදුවා. p සමානයි 5 බෙදීම 4යි. නැත්නම් 1යි 4ෙන් 1යි කියලා යන්නත් පුළුවන්. ඊළඟ q වල ඉන්නේ 2x බෙදීම x ධන 1. 2x බෙදීම x ධන 1 එක්කෙනෙක්. ධන 2 බෙදීම 3.
දෙක බෙදීම 3 සමානයි 2යි. දැන් පුතේ අර දෙක බෙදීම 3 කෑල්ල එහා පැත්තට දාන්න. දෙක බෙදීම 3 කෑල්ල එහා පැත්තට දාන්න. මෙන්න මෙහෙම එනවා. 2x බෙදීම x ධන 1 සමානයි. මෙතන දෙකේ ඉලක්කම හිටියේ මේ ධන 3න් 2 මෙහෙට ආවා ඍණ 3න් 2යි. අපි දන්නා ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදලානේ තියෙන්නේ. එහෙනම් මට මේක මේ 2x බෙදීම x ධන 1 ටුක්ටක් ලං කරලා ලියන්නම්. 2x බෙදීම x ධන 1. x ධන 1 කියන්නේ තනි අගයක්. තනි වරහණක ඉන්න අගයක්. දැන් මෙතන සුළු කළොත් පුතේ 3යි 1යි කුඩා කොට ගුණාකාරය 3යි 3ට එක් වරක් 3යි 3 වරක් 2 6යි එහෙනම් 3ට 3 වරක් 1යි එක් වරක් 2 2යි මෙතන එනවා 2x බෙදීම ධන 1 කියලා 6න් 2ක් ගියාම 4යි පුතේ 2x බෙදීම x ධන 1 සමානයි 3න් 4යි. අන්න පුතේ නැවත හරස් ගුණිතයකට යන්න පුළුවන්. මෙයා මෙහෙට ගුණ කළා, මෙයා මෙහෙට ගුණ කළා. එහෙනම් 3 ගුණයක් 2x සමාන වෙනවා 4 ගුණයක් x ධන 1ට 3 වරක් 2 6ix 6ix සමානයි 4ix ධන 4 4ix ධන 4 පුතේ මේ ධන 4x මෙහෙට આવොත් ඍණ 4ix එහෙනම් මට ලියන්න පුළුවන් 6ix ඍණ 4ix සමානයි 4යි 6ix ඍණ 4ix සමානයි 4යි 6න් 4ක් ගියාම කීයද පුතේ 2යි එහෙනම් මම ලියනවා 2ix සමානයි 4යි 2ix සමානයි 4 දෙකත්ම දෙකෙන් බෙදන්න දෙකට දෙක වුණාම x සමානයි 2යි කියලා. x සමානයි 2යි කියලා එනවා. හරි. r x ධන 1 බෙදීම x ධන 3 x ධන 1 බෙදීම x ධන 3 සමානයි 5න් 4යි x ධන 1 බෙදීම x ධන 3 සමානයි 5න් 4යි හරස් ගුණිතයක් දාමු මෙයා මෙහෙට හරස් ගුණිතයක් සමාන කිරීමෙන් දෙපැත්තේ භාග විතරක් හිටියොත් එකතු කිරීම අඩු කිරීම නැතුව මේ විදිහට හරස් ගුණිතය දාන්න පුළුවන්. එතකොට එනවා 5 වරක් x ධන 1 සමානයි 4 වරක් x ධන 3 වරහන් ඉවත් කරන්න. 5යි x ධන 5 සමානයි 4යි x ධන 4 වරක් 3 12යි. පුතේ මේ ධන 4යි x මේට ආව ඍණ 4යි x. 5යි x ඍණ 4යි x සමානයි පුතේ ධන 5 හෙට ගියා ඍණ 5යි. 12 ඍණ 5. 5න් 4ක් ගියා 1යි x සමානයි 12න් 5ක් ගියාම 7යි කියලා උත්තරේ එනවා. 7යි කියලා උත්තරේ එනවා. ඊළඟට ඉන්නේ m 3 බෙදීම x ධන 2 3 බෙදීම x ධන 2 ඍණ 1 බෙදීම 3 වාරයක් x ධන 2 3 වාරයක් x ධන 2 සමානයි 15න් 8යි 15න් 8යි පුතේ මෙතන x ධන 2 ඉන්නවා මෙතනත් x ධන 2 ඉන්නවා එහෙනම් දෙන්නම x ධන 2 වෙනකොට ගත්තා මුලාපද ගුණාකාර x ධන 2 මෙතන 3 ඉන්නවා මෙතන නෑ ගත්තා 3ක්
දැන් x ධන 2 වැහුවොත් මෙතන ඉතුරු වෙනවා 3. 3ෙන් මේ 3 ගුණ කළා. 3 වරක් 3. ඍණ. 3 වරක් x ධන 2 මෙතන සම්පූර්ණ වහගම ඉතුරු වෙන්නේ නැහැ කවුරුවත්. එහෙනම් එකෙන් ගුණ කරන්න. 1 වරක් 1 1 සමානයි 15න් 8යි. 3 වරක් 3 9යි. 9 එකක් ගියාම 8යි. 8 බෙදීම 3 ගුණයක් x ධන 2 සමානයි 8 බෙදීම 15. අන්න දැන් හරස් මිනිත්‍යක් ගියයි. ඊට කලින් පුතේ මෙතනත් 8 මෙතනත් 8. එහෙනම් දෙපැත්තම 8ෙන් බෙදලා 8ට කපලා දැම්ම හැකි. දෙන්නගෙම හරයනේ ඉන්නේ. 8ට 8 ගේවා 1යි. මේකම ලියන්න පුළුවන්. 1 බෙදීම 3 ගුණයක් x ධන 2 සමානයි 1 බෙදීම 15. දෙපැත්තම 8 ඉන්නන්ද කපලා දැම්ම. දැන් අන්න හරස් මිනිත්‍යක්. මෙයා මෙහෙට ගුණ කර හැකි. මෙයා මෙහෙට ගුණ කෙරෙහි හැකි. එහෙනම් මෙයා මෙහෙට ගුණ කරලා මේ පැත්තෙන් ලියනවා. මෙයා මෙහෙට ගුණ කරලා මෙහා පැත්තෙන් ලියනවා. 3 ගුණයක් x ධන 2. මේ පැත්තෙන් 15යි. දැන් වරහන් ඉවත් කරන්න. 3x ධන 6 සමානයි 15යි. 15 ධන 6 එහා පැත්තට ගියා ඍණ 6යි. 3x සමානයි 15 ඍණ 6යි. එහෙනම් 3x වගේ එනවා 15 6ක් ගියාම 9යි. ආන් දෙපැත්තම 3ෙන් බෙදුවා x වගේ එනවා 3යි කියලා. x වගේ එනවා 3යි කියලා. හරි. E කීයද ආවේ අපිට E වල නෑ සුළු කළොත් වැරදි නෑ පුතේ අර 4 බෙදි 5 බෙදීම 4 ආපු වගේ වෙන්නේ නැති ඔය අහන්නේ මෙහෙම තිබුණොත් මේක 1.25යි කියලා ලිව්වා කියලා වැරදි නෑ හරි දැන් 5 බෙදීම 4 ආව නම් 1.25යි කියලා ලිව්වා කියලා වැරදි නෑ හරි ඊළඟ බලමු ඊළඟට ලියන්න මාතෘකාවක් මොන ටිකක් වැදගත් කොටසකට එන්නයි යන්නේ ලියන්න මාතෘකාවක් සමගාමී සමීකරණ සමගාමී සමීකරණ. පුතේ මේක හරිය ලේසි. සමගාමී සමීකරණ කියන කොටස හරි ලේසි. හරි. එතකොට මේකේ තියෙනවා පුතේ අවස්ථා දෙකක්. සමගාමී සමීකරණ වල තියෙනවා අවස්ථා දෙකක්. සමගාමී සමීකරණ අනිවාර්යෙන් විචල්්‍ය පද එකකට වැඩිය තියෙනවා. ලියන්න කරුවක් දාලා සමගාමී සමීකරණවල විචල්්‍ය එකකට වඩා පවතී. සමගාමී සමීකරණවල විචල්්‍ය එකකට වැඩිය තියෙනවා. විචල්්‍ය එකකට වැඩි. හරි. ඊළඟට මේකට උදාහරණ ලියමු. a ධන b සමානයි 3යි. a ඍණ b සමානයි 1යි. සමගාමී සමීකරණ අනිවාර්යෙන් සමීකරණ විචල්්‍ය ගානට සමාන සමීකරණ තියෙනවා. දැන් මෙතන විචල්්‍ය a විචල්්‍යයක් b විචල්්‍යයක්.
විචල්්‍ය දෙකක් තියෙනවා නම් සමීකරණ දෙකක්. මේ සමගාමී සමීකරණ යුගලයක්. විචල්්‍ය දෙකක් නිසා සමීකරණ දෙකක් පවතී. මෙතන විචල්්‍ය දෙකකි එම නිසා සමීකරණ දෙකකි. සමීකරණ දෙකකි. විචල්්‍ය දෙකයි එම නිසා සමීකරණ දෙකයි. මේ උදාහරණ එකක්. සමගාමී සමීකරණ විචල්්‍ය එකකට වැඩි තියෙනවා. මෙතන විචල්්‍ය දෙකක් තියෙනවා. තව උදාහරණයක් මම ගන්නවා. x ධන y සමානයි 5යි. y ධන විෂඩ් සමානයි 7යි. විෂඩ් ධන x සමානයි 6යි. විචල්්‍ය x y z විචල්්‍ය 3යි. විචල්්‍ය 3යි නම් සමීකරණ තියෙන්නේ 3. විචල්්‍ය 3කි. එම නිසා සමීකරණ 3කි. විචල්්‍ය 3යි. එම නිසා සමීකරණ 3යි. හරි. එතකොට සමගාමී සමීකරණ වල විචල්්‍ය එකකට වැඩිය පවතිනවා. ඊළඟ එක තමයි තියෙන විචල්්‍ය ගානට සමානව සමීකරණ පිළිගන්නවා. මේකටම ලියන්න සමගාමී සමීකරණ වල ඇති විචල්්‍ය ගණනට සමාන සමීකරණ ගණනක්. සමීකරණ ගණනක් අවතී. සමගාමී සමීකරණ වල ඇති විචල්්‍ය ගණනට සමාන සමීකරණ ගණනක් පවතී. විචල්්‍ය 10ක් තියෙනවා නම් සමීකරණ 10ක් තියෙනවා. එතන ඉෂර් මේෂර්. හරි. එතකොට සමගාමී සමීකරණ වල විචල්්‍ය එකකට වැඩිය තියෙනවා. විචල්්‍ය දෙකයි නම් සමීකරණ දෙකක් තියෙන්න ඕනේ. විචල්්‍ය 3යි නම් සමීකරණ 3ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විචල්්‍ය ගානට සමාන සමීකරණ ගානක් පවතිනවා. ලියා ගන්න. මේ කොටස ලියා ගන්න. විනාඩියක් දෙන්නම්. හරි. එතකොට සමගාමී සමීකරණ වල මේ විදිහට සිද්ධ වෙනවා. ඊළඟ තරුව ලියන්න. ඊළඟ තරුව. ඊළඟ තරුව සමගාමී සමීකරණ ආකාර දෙකකි. සමගාමී සමීකරණ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි විචල්්‍ය එකක හෝ සංගුණක සමාන අවස්ථාව.
සමාන අවස්ථාව. මොකද්ද? විචල්්‍ය එකක හෝ සංගුණක සමාන අවස්ථාව. දෙක විචල්්‍ය වල සංගුණක අසමාන අවස්ථාව. විචල්්‍ය වල සංගුණක අසමාන අවස්ථාව. ඒක විචල්්‍ය සංගුණක විචල්්‍ය එකක හෝ සංගුණක සමාන අවස්ථාව සහ විචල්්‍ය වල සංගුණක අසමාන අවස්ථාව කියලා සමීකරණ වර්ග දෙකක් තියෙනවා. හරි. දැන් මේකෙන් පළවෙනි අගමු. පළවෙනි අවස්ථාව සංගුණක සමාන අවස්ථාව. පළවෙනි අවස්ථාව ගන්න. හොඳට බලන්න ඉතින්. උදාහරණ 1. A ධන B සමානයි 5යි. A ඍණ B සමානයි 1යි. මෙහෙම දීලා කියනවා විසඳන්න. විසඳන්න කියලා කියනවා. මොකද උදාහරණ පළවෙනි එක A ධන B සමානයි 5යි. A ඍණ B සමානයි 1යි. විසඳන්න කියලා කියනවා. ලියා ගන්න උදාහරණයක් කියලා. මේ උඩ ටිකත් ලියාගෙන මේකත් ලියාගන්න. හරි. එහෙනම් මේ ගාන හදලා බලමු. සංගුණක සමාන අවස්ථාවෙන් පළවෙනි උදාහරණේ A ධන B සමානයි 5යි A ඍණ B සමානයි 1යි විසඳන්න කියලා කියනවා. A ධන B සමානයි 5යි A ඍණ B සමානයි 1යි. උදේ මෙහෙම දීලා තියෙනකොට මේගොල්ල නම් කරගන්න. මෙයා පළවෙනි සමීකරණය. දැකලා රවුම් කළා. නිකන් එක ලිව්වේ නැහැ එක ලියලා රවුම් කළා. මෙයා දෙවෙනි සමීකරණය දෙක ලියලා රවුම් කළා. ඒකෙන් කියවෙන්නේ සමීකරණය කියලා. ඔය රවුම් කරන එකෙන් කියවෙන්නේ සමීකරණය කියලා. මේ බලන්න පුතේ. මෙතන A ධන B නේ. A ධන B. A වලට B එකතු වුණාම 5යිලු. A වලින් B අඩු වුණාම 1යිලු. පුතේ මේවා හදන ආකාර දෙකයි තියෙන්නේ. හදන ආකාර දෙකයි.
ආකාර එකක් තමයි එක්කෝ එකතු කරනවා අනිත් ආකාර නැත්නම් අඩු කරනවා. පුතේ මෙතන ධන b ඉන්නවනේ හොඳට බලන්න. ධන b ඉන්නවා. ධන b නැතුව යනවා ඍණ b එකතු කළොත්. ධන b ඍණ b කැපිලා යනවනේ. එහෙනම් මම පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි එකතු කරනවා. එකතු කරනවා. a ධන b මෙයාට එකතු කරන්න a ඍණ b මේ දෙන්න එකතු කළා. සමානයි එහා පැත්තේ ඉන්නවා 5 ධන 1 5 ධන 1. පුතේ මෙතන එකතු කිරීම තියෙන්නේ ධන ලකුණ. ධන ලකුණ තියෙදි වලහන් ඉවත් කළාම කිසි ගැටලුවක් නැහැ. a ධන b ධන a ඍණ b සමානයි 6යි. සමානයි 6යි. දැන් පුතේ a ධන a 2යි a. a ධන a 2යි a ධන b ට ඍණ b කැපෙනවා. ධන b ඍණ b කැපිලා යනවා. 2යි a සමානයි 6යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා. දෙකට දෙක කැපෙනවා. a වලගේ සමානයි 3යි. අන්න a වලගේ හොයාගත්තා. පුතේ a වලගේ 3යි නම් අපිට b හොයාගත්ත හැකි. මේ a වල අගය පළවෙනි සමීකරණයට ආදේශ කරලා. a සමානයි 3 ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. සිංහල අකුරක්වත් ලිව්වේ නැහැ. සිංහල වලින් අකුරක්වත් ලිව්වේ නැහැ. a සමානයි 3 ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. මේක දැක්කම තේරෙනවද මොකක්ද මේ කරලා තියෙන්නේ? පළවෙනි සමීකරණයට a වලගේ ආදේශ කරනවා. කවුද පළවෙනි සමීකරණය? a ධන b සමානයි 5යි. දැන් a වලගේ 3යිනේ. එහෙනම් a වෙනුවට 3 ලිව්වා. 3 ධන b සමානයි 5යි. පුතේ මේ ධන 3ක් ඉන්නේ. එහා පැත්තට යවුවා ඍණ 3යි. b සමානයි 5 ඍණ 3. අන්න 5න් 3ක් ගියා. b වලගේ 2යි. a වලගේ 3යි b වලගේ 2යි. දැන් මේක ඇත්තද කියලා බලමු. a ධන b 5යිලු. a ධන b 5යි. 3යි 2යි එකතු වුණා 5යි. හරි. a ඍණ b 1යිලු. 3ෙන් 2ක් අඩු වුණා 1යි. එහෙනම් මේක පිළිතුර හරි. පැහැදිලිව හදාගන්න පුතේ මේ ලියපු එක. පැහැදිලිව හදාගන්න. ඕක හදාගන්න මම පොඩි ගානක් දානවා ඒකත් හදන්න. ගානක් දැම්මා මේ ටික ලියාගෙන ඒක හදන්න බලන්න.
හරි උත්තර දාලා තියෙනවා. හදලා කට්ටිය උත්තර දාලා තියෙනවා. උත්තර හරි වගේ වගේ තේන්නේ. ඔයගොල්ලන්ට උත්තර ආපු ගමන් මට උත්තරේ දාන්න. උත්තර මට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සුළු කිරීම හොඳයිද නැද්ද කියන එක. x ධන y 12යි x ඉන y 2යි. දෙවෙනි ගාන. x ධන y 12යි පළවෙනියා x ඉන y 2යි දෙවෙනියා. උතේනේ ධන y ඍණ y. හොඳට මතක තියාගන්න සමගාමී සමීකරණ විසඳද්දී සමීකරණ දෙක එක්කෝ එකතු කරනවා එක්කෝ අඩු කරනවා. හරිද? සමීකරණ දෙක විසඳද්දී එක්කෝ එකතු කරනවා එහෙම නැත්නම් අඩු කරනවා. ඊට හපන් දෙයක් කරන්න යන්න එපා. ඊට එහා දෙයක් කිසි දෙයක් කරන්න යන්න එපා. හරි? එහෙනම් මම කරන්නේ මේක පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරනවා. x ධන y ධන x ඍණ y සමානයි 12 ධන 2යි. පුතේ ධන y ට ඍණ y කැපෙනවා x ධන x 2යි x සමානයි 14යි. බෙදුව දෙපැත්තම දෙකෙන් දෙකට දෙක කැපෙනවා x වල අගය සමානයි 7යි කියලා එනවා. දැන් x වල අගය 7 ආදේශ කරන්න පළවෙනි සමීකරණයට. x සමානයි 7 ආදේශ කළා පළවෙනි සමීකරණයට. කවුද? x ධන y සමානයි 12යි. එහෙනම් 7 ධන y සමානයි 12යි. y සමානයි 12 ඍණ 7යි. එහෙනම් y වල අගය එනවා 5යි කියලා. හරියටම හරි. y වල අගය එනවා 5යි කියලා. අවශ්‍ය කෙනෙක් හදාගන්න. හරි. හරි. පුතේ ලියන්න තරුවක් දාලා. සමගාමී සමීකරණ විසඳීමේදී සමගාමී සමීකරණ විසඳීමේදී දී ඇති සමීකරණ දෙක එකතු කිරීම හෝ අඩු කිරීම මගින් පිළිතුරු ලබා ගනී. කොහොමද උත්තර ගන්නෙ? සමගාමී සමීකරණ එක්ක එකතු කරනවා
එහෙම නැත්නම් අඩු කරනවා. සමගාමී සමීකරණ එක්ක එකතු කරනවා. එහෙම නැත්නම් අඩු කරනවා. එහෙම කරලායි උත්තර ගන්නෙ. හරි. පිළිතුරු ලබා ගන්න මේ විදිහට. උදාහරණ අංක 3. මම ලියනවා එහෙම ලියන්න. ඊළඟ අවස්ථාව දෙක අවස්ථාව. දෙක අවස්ථාව. එක අවස්ථාව ගත්තා අපි. දැන් දෙක අවස්ථාව. දෙක අවස්ථාව පුතේ සංගුණක අසමාන. සංගුණක අසමාන අවස්ථාව. සංගුණක අසමාන අවස්ථාව. සමාන නැහැ. සංගුණක සමාන නැහැ. හරි. දැන් එහෙනම් මම ලියනවා උදාහරණ. සංගුණක අසමාන අවස්ථාවට උදාහරණ. සංගුණක අසමාන අවස්ථාවට උදාහරණ. මම ලියනවා 2a ධන 3b සමානයි 8යි. ඊළඟට මම ලියනවා a ඍණ b සමානයි 'a' ඍණ b සමානයි ඍණ 1යි කියලා දෙන්න. 'a' ඍණ b සමානයි ඍණ 1යි කියලා දෙනවා. දැන් මෙයා පළවෙනියා. මෙයා දෙවෙනියා. දීලා අපිට කියනවා විසඳන්න. විසඳන්න. අපිට කියන්නේ විසඳන්න කියලා. 2a ධන 3b 8යිලු a ඍණ b ඍණ 1යිලු විසඳන්න කියලා. දැන් මොකද කරන්නේ? පුතේ සංගුණක සමාන නැත්තම් මොකද කරන්නේ? සංගුණක සමාන නැත්තම් අපි මොකද කරන්නේ? සමාන නැත්තම් සමාන කරගමු. ලියන්න කරුවක් දාලා සංගුණක අසමාන සංගුණක අසමාන සංගුණක අසමාන සංගුණක අසමාන සමගාමී සමීකරණ විසඳීමේදී සංගුණක අසමාන සමගාමී සමීකරණ විසඳීමේදී සංගුණක අසමාන සමගාමී සමීකරණ විසඳීමේදී සංගුණක සමාන කරගෙන සංගුණක සමාන කරගෙන විසඳන්න. සමාන නැත්තම් සංගුණක සමාන කරගෙන විසඳන්න. ලියා ගන්න පුතේ. අසමානයි නම් සමාන කරගෙන විසඳන්න.
එන්න ගන්න. පුතේ මෙතන 2යි A ඉන්නේ මෙතන A ඉන්නේ. මෙතන 3යි B ඉන්නේ මෙතන B ඉන්නේ. අපිට දෙන්නව සමාන කරගන්න බෑ. එක්ක Aව සමාන කරගත්ත හැකි එක්ක Bව සමාන කරගත්ත හැකි. පුතේ මෙතන එකතු කරපු ගමන්ම කැපෙනවා පුතේ. මෙයා B වලගේ. මෙතන දාන මෙතන ඍණ ඉන්නේ. එහෙනම් එකතු කරපු ගමන් කැපෙනවානේ. කලින් වතාවේ මතක ඇතිනේ එකතු කළොත් කැපුණා. එහෙනම් මෙයා ධන 3යි B නම් මෙයා ඍණ 3යි B කරගත්තා නම් හරි. එහෙනම් දෙවැනි සමීකරණය ගුණ කරනවා 3ෙන්. ඇයි ඒ? මුළු සමීකරණයම 3ෙන් ගුණ කරනවා. ඇයි ඒ? 3යි B හදාගන්න. 3 වරක් A ඍණ 3 වරක් B සමානයි 3 වරක් ඍණ 1යි. දැන් මේක සුළු කරන්න. 3 වරක් A 3යි A ඍණ 3 වරක් B 3යි B සමානයි 3 වරක් ඍණ 1 ඍණ 3යි. මෙයා පළවෙනි සමීකරණය. මෙයා දෙවෙනි සමීකරණය. එහෙනම් මෙයාට දෙනවා අපි තුන්වෙනි සමීකරණය කියලා. හැබැයි තුන්වෙනි සමීකරණය හදාගත්තේ දෙවෙනි සමීකරණයෙන්. එහෙනම් දැන් දෙවෙනි සමීකරණය අපිට එපා. ඒ වෙනකොට එක්කෙනෙක් අපි හදාගත්තා. දැන් පළවෙනියා සහ තුන්වෙනියා දිහා බැලුවොත් මෙයා ධන 3යි B මෙයා ඍණ 3යි B. එහෙනම් මේ දෙන්න එකතු කළොත් ධන 3යි B ඍණ 3යි B කැපෙනවා. පළවෙනියට එකතු කරන්න තුන්වෙනියව පළවෙනියට එකතු කරන්න තුන්වෙනියව පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය එකතු කරන්න. හරි. එතකොට පළවෙනි සමීකරණය කවුද ඉන්නේ? මේ බලන්න එකතු කරන්න හැටි. 2යි A ධන 3යි B මෙයාට එකතු කරන්න 3යි A ඍණ 3යි B සමානයි 8 එකතු කරන්න ඍණ 3ක් 8ට ඍණ 3ක් එකතු කරන්න. හරිනේ පුතේ. මෙතන ධන ලකුණ තියෙන නිසා වරහන් ඉවත් කරන්න කිසිම ගැටලුවක් නැහැ. 2යි A ධන 3යි B ධන 3යි A ඍණ 3යි B සමානයි 8 ඍණ 3. ධන ඍණය ගුණ වුණා මෙතන. ධන ඍණය ගුණ වුණා ඍණ. පුතේ ධන 3යි B ඍණ 3යි B කැපෙනවා. 2යි A ට 3යි A එකතු වුණා 5යි A සමානයි 8ෙන් 3ක් ගියා 5යි. අන්න 5යි A සමානයි 5යි. 5යි A සමානයි 5යි. දෙපැත්තම 5න් බෙදුව හැකි. දෙපැත්තම 5න් බෙදුව හැකි. මම මේ මෙතන යට මෙන්න මෙතෙන්ට එන්න ඕන ටික මෙන්න මෙතන ඉඳන් හදනවා. මම කරුවක් දාලා මෙතෙන්ට ගත්තා. මෙතන යට එන්න ඕන ටික මම ගෝල ලියන්නේ මෙතන ඉඳන් ඈ. එතකොට 5යි A සමානයි 5යි. දෙපැත්තම 5න් බෙදුවා ඒවලගේ 1යි. ඒවලගේ 1යි. ඒවලගේ 1යි නම් ආදේශ කරන්න මේ සමීකරණ තුනෙන් කැමති එකකට. මම ආදේශ කරනවා පළවෙනි එකට. A සමානයි 1 ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. කවුද? 2යි A ධන 3යි B සමානයි 8යි. එහෙනම් දෙගුණයක් 1 ධන 3යි B සමානයි 8යි. දෙවරක් 1 2යි. 3යි B සමානයි 8. පුතේ මේ දෙවරක් 1 2යි ධන දෙකනේ. එහා පැත්තට ගියා ඍණ 2යි. එහෙනම් 3යි B සමාන වෙනවා 8ෙන් 2ක් ගියා 6යි. 8ෙන් 2ක් ගියා 6යි. දැන් මේකේ මේ ගණන් කොටස වෙනමයි මම හදන්නේ. මෙතනින් පහත මෙතනින් පහළ දෙන එක තමයි මේ හදන්නේ. 3යි B සමානයි 6යි. එහෙනම් දෙපැත්තම බෙදන්න 3ෙන්. එහෙනම් B සමානයි 2යි කියලා එනවා. B සමානයි 2යි කියලා එනවා. A සමානයි 1යි B සමානයි 2යි. දැන් ඕගොල්ලෝ මෙතනින් පටන් අරගෙන මෙහෙම හදාගෙන යන මෙතෙන්ට එනකම්. ඊට පස්සේ මෙතනින් පටන් අරගෙන මෙහෙම හදාගෙන ගිහලා මෙතන ඉවර කරන්න. හරි. පටන් ගන්න පුතේ විනාඩි 4ක් දෙන්නම්.
හරි. පුතේ x ධන 3y සමානයි 4යි 5යි x ඍණ 2y සමානයි 3යි විසඳන්න කියලා කියනවා. හදන්න බලන්න. විනාඩි 4ක් දෙන්නම් x සහ y වලට අගයන් ගන්න. විනාඩි 4ක් දෙන්නම් x සහ y වලට අගයන් ගන්න. හරි වෙලාව ඇතිනේ. විතරන්න කියලා කියන්නේ. පුතේ x ධන 3y සමානයි 4යි මෙතන 5යි x ඍණ 2y සමානයි 3යි. දැන් මේක දිහා බැලුවොත් මෙතන ධන මෙතන ඍණ ඉන්නේ හැබැයි දෙන්නගේ මෙතන 3 මෙතන 2 කිසිම විදියකින් සමාන වෙලා නැහැ. එතකොට මේ 3යි මේ 2යි දෙන්නම සමාන කරන්න පුළුවන් දෙන්නම 6 කරගත්තොත්. දෙන්නම 6 කරනවා කියන්නේ පළවෙනි සමීකරණය 2ෙන් ගුණ කරලා දෙවෙනි සමීකරණය 3ෙන් ගුණ කරන්න. ඒක කරදරයි. සමීකරණ දෙක ආය ගුණ කරන්න වෙනවා. හැබැයි පළවෙනි සමීකරණය 5ෙන් ගුණ කළොත් මෙයාට මෙයා සමාන කරිය හැකියි. නේ? එහෙනම් මම මේ දෙන්නව ගන්නවා පළවෙනියා සහ දෙවෙනියා කියලා. මේ පළවෙනි සමීකරණේ මේ දෙවෙනි සමීකරණය. අරයා පළවෙනියා මෙයා දෙවෙනියා. එහෙනම් මම ගන්නවා පළවෙනි සමීකරණය ගුණ කිරීම 5. පස් වාරයක් x ධන පස් වාරයක් 3y සමානයි පස් වාරයක් 4. ඔන්න 5ෙන් ගුණ කළා. මෙතන එනවා 5x ධන 15y සමානයි 20යි. පුතේ අපි මෙහාට ගන්නවා තුන්වෙනි සමීකරණය. තුන්වෙනියා හදාගත්තේ පළවෙනියාගෙන් නිසා පළවෙනියා දැන් එපා. පළවෙනියා දැන් එපා. හරි. එතකොට මට දෙවෙනියයි තුන්වෙනියයි දිහා බැලුවොත් මෙයත් 5x මෙයත් 5x එකතු කළොත් 5යි 5යි 10 වෙනවා. කැපෙන්නේ නැහැ. මං කිව්වා සමගාමී සමීකරණ විසඳන්නේ එක්ක එකතු කළා නැත්නම් අඩු කළා. 5යි 5 එකතු කළා 10යි හරියන්නේ නැහැ. පුතේ
5න් 5ක් අඩු කළොත් බිඳුවයි. මෙතන 20න් 3ක් අඩු කරන එක ලේසියි. එහෙනම් තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරමු. ඔන්න බලන්න කරන විදිහ. තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය. එහෙනම් ලියමු තුන්වෙනි සමීකරණය. 5x ධන 15y සමානයි 20යි. හරි. මේ තුන්වෙනි සමීකරණය. මෙයාගෙන් අඩු කරන්න. 5x ධන 15y අඩු කරන්න 5x ඍණ 2y සමානයි. මෙතන ආයෙ පොතේ 20 20න් අඩු කරන්න 3. ඔන්න අඩු කළා. පිළිවෙලට ලියලා අඩු කළේ. දැන් පුතේ මෙතන වරහන් ඉවත් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඉස්සරහින් ගණනේ 5x ධන 15y පුතේ මෙහා ඍණෙන් ගුණ වෙනවා මේ 5x ධන ඍණය ගුණ වුණා ඍණ 5x ඍණය ගුණ වුණා ධන 2y සමානයි 20න් 3ක් ගියා 17යි. අන්න ධන 5x ඍණ 5x කැපෙනවා 15y ට තව 2y එකතු වුණා 17y 17y සමානයි 17යි. දෙපැත්තම 17න් බෙදන්න. එතකොට y සමානයි 1යි කියලා එනවා. y සමානයි 1යි කියලා එනවා. දෙපැත්තම 17න් බෙදුවා. y වලගේ 1යි. දැන් y වලගේ 1 ආදේශ කරමු පළවෙනි සමීකරණයට. y සමානයි 1 ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. කවුද පළවෙනි සමීකරණේ? x ධන 3y සමානයි 4. පුතේ x ධන 3y 3 වරක් y කියන්නේ 1 සමානයි 4යි. 3 වරක් 1 3යි. x සමානයි පුතේ 3 වරක් 1 3යි. මෙයා ධන 3 සමාන වෙන්නේ 4ට. ධන 3 යවන්නේ එහා පැත්තට. x සමානයි 4 ඍණ 3යි. අන්න x වලගේ එනවා 1යි කියනවා. y වලගේ 1යි x වලගේ 1යි. හරි කට්ටිය බලන්න මට මැසේජ් එකක් දාන්න. හරි කට්ටිය අත උස්සන්න බලන්න. ෂා very good. හැමෝටම වගේ හරි ගිහිල්ලා. හරි. එහෙනම් මම දැන් ඔයගොල්ලන්ට ගණන් ටිකක් දානවා. මේ ටික හදන්න ගන්න ඕනේ. මේ ගණන් ටික හදන්න ගන්න ඕනේ. මම දානවා. හදන්න විනාඩි 10කුත් දෙන්න. ගණන් 8යි 10යි තියෙන්නේ. මේ ගණන් 10 හදන්න. විනාඩි 15ක් දෙන්න. පටන් ගන්න. හරි පුතේ. පටන් ගන්න. දැන් ගණන් ටික මම හදන්නම්. ඔයගොල්ලෝ හරි වැරදි දාගන්න. හරි වැරදි දාගන්න. පළවෙනි ගණන. x ධන 2y සමානයි 10යි. x ධන 2y සමානයි 10යි. පළවෙනියා 2x ඍණ 5y සමානයි 2යි. 2x ඍණ 5y සමානයි 2යි. දෙවෙනියා. පුතේ මෙතන 2x මෙතන x ඉන්නවනේ. එහෙනම් මෙයාව දෙක කරගත්තොත් ලේසියි. එහෙනම් මම පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා. 2x ධන 4y සමානයි 20යි. තුන්වෙනියා. දැන් මෙයා එපා. මේ දෙන්න දිහා බැලුවොත් මෙයාට මෙයා පුතේ මෙතන 20නේ. එහෙනම් 20න් දෙකක් පුතේ මෙයක් ධන මෙයක් ධන.
එකතු කරොත් කැපෙන්නේ නැහැ. එහෙනම් අඩු කරන්න. තුන්වෙනි සමීකරණයෙන් අඩු කරන්න. දෙවෙනි සමීකරණය. 2x ධන 4y අඩු කරන්න 2x ඍණ 5y සමානයි 20 ඍණ 2. එහෙනම් 2x ධන 4y ඍණ 2x ඍණ ඍණයි ධන 5y 20 දෙකක් ගියා 18යි. ධන 2x ඍණ 2x කැපෙනවා. 4y ධන 5y කියන්නේ 9y. 9y 18යි නම් දෙපැත්තම 9න් බෙදන්න. අන්න y වලගේ එනවා 2යි කියලා. y වලගේ 2යි. එහෙනම් y වලගේ 2 ආදේශ කරන්න පළවෙනි සමීකරණය කරනවා. y සමානයි 2 ආදේශ කරන්න පළවෙනි සමීකරණය කරනවා. x ධන 2y සමානයි 10යි. x ධන දෙගුණයක් y කියන්නේ 2 සමානයි 10යි. එහෙනම් x ධන 4 කියන්නේ 10යි. ධන 4 එහා පැත්තට යවුවා ඍණ 4යි. x සමානයි 10 ඍණ 4. එහෙනම් x වලගේ එනවා 6යි කියලා. x වලගේ එනවා 6යි කියලා. හරිද? ඊළඟට දෙවෙනි ගාන x සමානයි 3y පළවෙනියා x ධන 3y සමානයි 12යි. x ධන 3y සමානයි 12යි දෙවෙනියා. පුතේ මේක චූටි වෙනසක් තියෙනවානේ. x වල අගය 3y ට සමානයිලු. එහෙනම් 3y කියලා කොහේ හරි හිටියොත් 3y ඉන්න තැනට අපිට x දාන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ 2ට 1ෙන් ආදේශය. 2ට 1ෙන් ආදේශය. කවුද 2 ඉන්නේ? 2 ඉන්නේ x ධන 3y සමානයි 12. මේ 3y ට දාන්න x ලාගේ. ඇයි 3y කියන්නේ x. එහෙනම් x ධන x සමානයි 12යි. x ධන x 2x. දෙපැත්තම 2කින් බෙදන්න. එහෙනම් x ලාගේ එනවා 6යි කියලා. x ලාගේ 6යි නම් අපි මේ x ලාගේ ආදේශ කරමු පළවෙනි සමීකරණෙට. x සමානයි 6 ආදේශ කරමු පළවෙනි සමීකරණෙට. පළවෙනි සමීකරණේ ඉන්නේ x සමානයි 3y. x කියන්නේ 6 සමානයි 3y. පුතේ දෙපැත්තම 3ෙන් බෙදන්න. 2 සමානයි y කියලා නෝ. y වලගේ 2යි. හරි. මේ තියෙන්නේ මේක. ඊළඟට මම ගන්නවා තුන්වෙනි ගාන මෙතන ඉන්න. තුන්වෙනි ගාන 2m ධන n 2m ධන n සමානයි 5යි. m ධන 2m සමානයි 4යි. මෙයා පළවෙනියා මෙයා දෙවෙනියා. පුතේ මෙතන 2 මෙතන 1 මෙතන 1 මෙතන 2 කැමති එක්කෙනෙක්ව සමාන කරගන්න. මම මේ දෙවෙනි සමීකරණේ m ට m සමාන කරන්න. m ට m. එහෙනම් දෙවෙනි සමීකරණය ගුණ කරනවා පුතේ 2කින්. එතකොට මට එනවා 2m ධන 4n සමානයි 4 2 කියලා. කෙලින්ම ගුණ කරන්න 4 2 8යි. එයා 2m ධන 4යි සමානයි 8යි තුන්වෙනියා. දැන් මේක හදාගත්තේ දෙවෙනියාගේ. එහෙනම් දෙවෙනියා එපා. පළවෙනියයි තුන්වෙනියයි දිහා බැලුවොත් පුතේ මෙතන 8 විශාලයි 5ට වැඩිය. මෙයක් ධන එහෙනම් අඩු කරමු. 3ෙන් අඩු කරන්න 1. 2m ධන 4යි n වලින් අඩු කරන්න 2m ධන n සමානයි 8ෙන් අඩු කරන්න 5. එතකොට මෙතන එනවා 2m ධන 4යි n ඍණ 2m ඍණ n සමානයි 3යි. පුතේ මේ ධන 2m ඍණ 2m කැපෙනවා 4යි n ඍණ n කියන්නේ
3යි n 3යි n සමානයි 3යි. එහෙනම් n 3යි n සමානයි 3යි නම් දෙපැත්තම 3ෙන් බෙදන්න n සමානයි 1යි. n සමානයි 1යි. n සමානයි 1 ආදේශ කරන්න. පළවෙනි සමීකරණය. කවුද පළවෙනි සමීකරණය? 2යි n ධන n සමානයි 5යි. n වලට 1. 2යි n ධන 1 සමානයි 5යි. ධන 1 එහා පැත්තට ගියා ඍණ 1යි. 2යි n සමානයි 5 ඍණ 1. එහෙනම් 2යි n වෙනවා 4යි. දෙපැත්තම 2කින් බෙදන්න 2ට 2 කැපෙනවා. n වලගය 2යි කියලා. n වලගය 1 වෙද්දී m වලගය 2යි. හරි කට්ටිය හරි දාගන්න. right අවශ්‍ය කට්ටිය හදාගන්න. ඊළඟට 4. තුනයි x ධන y සමානයි 14යි. 3යි x ධන y සමානයි 14යි පළවෙනිය. 2යි x ධන 3යි y සමානයි 21යි. 2යි x ධන 3y සමානයි 21යි දෙවනිය. හරි. පුතේ මෙතන මේ බලන්න. මෙතන 3 ඉන්නේ මෙතන 2 ඉන්නේ. එතකොට දෙන්නම 6 කරන්න දෙන්නම ඉලක්කම් වලින් ගුණ කරන්න බෑ. හැබැයි මෙතන 3 ඉන්නවා මෙතන 1. එහෙනම් පළවෙනි එක විතරක් 3ෙන් ගුණ කළොත් y ට y සමාන කරගත්ත හැකි. පළවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන්. එතකොට මට එනවා එකපාරම 3ෙන් ගුණ කරලා ලියන්නම් 9x ධන 3y සමානයි 14 වරක් 3. 10 වරක් 3 30යි. 4 වරක් 3 12යි. 42යි තුන්වෙනිය. පුතේ තුන්වෙනි සමීකරණය හදාගත්තේ පළවෙනියෙන් එහෙනම් එයා එපා. දැන් දෙවෙනියයි තුන්වෙනියයි දිහා බලුවොත් මෙතන ධන 3යි y ධන 3යි y. මෙයා 42යි ඉන්නේ. මෙයා විශාලයිනේ. එහෙනම් 3ෙන් 2 අඩු කරනවා. මෙතනත් ධන ධන තියෙන නිසා 3ෙන් අඩු කරනවා 2. 9යි x ධන 3යි y අඩු කරන්න 2යි x ධන 3යි y සමානයි 42කින් අඩු කරන්න 21. 9යි x ධන 3යි y ඍණ 2යි x ධනයි ඍණයි ඍණ 3යි y සමානයි 42කින් 21ක් ගියා 21යි. ඔතේ ධන 3යි y ඍණ 3යි y කැපෙනවා. 9න් 2ක් ගියා 7යි. 7යි x සමානයි 21යි දෙපැත්තම බෙදන්න 7ෙන් 7ට 7 කැපෙනවා. x සමානයි 3යි කියලා. x ලගේ 3යි. x ලගේ 3 ආදේශ කරමු පළවෙනි සමීකරණයට. x සමානයි 3 ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. 3යි x ධන y සමානයි 14යි. තුන් ගුණයක් x කියන්නේ 3 ධන y සමානයි 14යි. 3 වරක් 3 9යි. 9 ධන y සමානයි 14යි. පුතේ මේ ධන 9ක් එහා පැත්තට ගියා. y සමානයි 14 ඍණ 9. එහෙනම් y වලගේ එනවා 5යි කියලා. y වලගේ එනවා 5යි කියලා. ඊළඟ පස්වෙනි ගන්න. පස්වෙනි ගන්න. 2x ධන 5y සමානයි 9යි. 2x ධන 5y සමානයි 9යි. 3x ධන 2y සමානයි 8යි. ධන 2y සමානයි 8යි. මෙයා පළවෙනියා මෙයා දෙවෙනියා. පුතේ මේක නම් දෙන්නම ගුණ කරන්න වෙනවා. මේ බලන්නකෝ. මෙතන 3යි 2 ඉන්නේ මෙතන 3. මෙතන 5 ඉන්නේ මෙතන 2. මෙතන 5යි 2යි ඉන්න නිසා වුණා මේක සමාන කරන්නත් පුළුවන්. නැත්නම් 3යි 2යි ඉන්නේ මෙතන දෙන්නම 6 කරන්නත් පුළුවන්. මේ ඉන්නේ පළවෙනි සමීකරණය. මෙයා දෙවෙනිය. අපි y ව සමාන කරමු. y ව
මෙතන 5 මෙතන 2නේ. දෙන්නගෙම 10 කරා. පළවෙනි එක ගුණ කරනවා 2කින්. එතකොට මට එනවා මෙන්න මෙහෙම 4x ධන 10y සමානයි 18යි කියලා. ඒක ගත්තේ පළවෙනියගේ. දෙවෙනිය ගුණ කරනවා පුතේ මෙයා 2 10 ගන්න 5න් ගුණ කරන්නේ. එහෙනම් දෙවෙනි සමීකරණය ගුණ කරනවා 5න්. 4 3 15y ධන 10y y 4 8 40යි. හතරවෙනි එකත් දෙවෙනියගෙන්. දැන් දෙවෙනියත් එපා. මෙතන ධන 10යි ධන 10යි. මෙයා වැඩි 40. එහෙනම් එකම જાතියෙන් ධන. තියදී අඩු වෙනවා. වැඩියකින් අඩු එක අඩු කරමු. 4න් 3 අඩු කරමු. 4න් අඩු කරනවා 3. කවුද 4 ඉන්නේ? 15y x ධන 10y y. මෙයාගෙන් අඩු කරන්න 3 ඉන්නේ 4y x ධන 10y y. සමානයි 40න් අඩු කරන්න 18. 40න් අඩු කරන්න 18. පුතේ මෙතන වරහන් එකයින් කරොත් 15y x ධන 10y y ඍණ 4y x ඍණ 10y y සමානයි 40න් 10ක් ගියා 30යි 30න් 8ක් ගියා 22යි. ධන 10y y ඍණ 10y y කැටෙනවා. 15y x වලින් 4y x අඩු වුණා 11y x. 11y x සමානයි 22යි. 11y x සමානයි 22යි. මම මෙතෙන්ට හදනවා. 11y x සමානයි 22යි දෙපැත්තම බෙදුවා 11. එහෙනම් x වලගේ එනවා 2යි කියලා. x වලගේ 2යි නම් ආදේශ කරමු පළවෙනි සමීකරණයට. x සමානයි 2 ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. කවුද පළවෙනි එකේ ඉන්නේ? 2x ධන 5y සමානයි 9යි. x සමානයි 2යි. එහෙනම් දෙවරක් 2 ධන 5y 9යි. දෙවරක් 2 4යි. ධන 4 එහා පැත්තට ගියා ඍණ 4යි. 5y සමානයි 9 ඍණ 4. පුතේ 5y එනවා 5යි කියලා. 9න් 4ක් ගියා 5යි. එහෙනම් දෙකටම 5න් බෙදුවොත් y වලගේ වෙනවා 1යි කියලා. x වලගේ 2යි y වලගේ 1යි. හරි. හරිද? ඊළඟට 6. ඔයගොල්ලෝ හදන්න එපා බලාගෙන ඉන්න. 6. 4යි m ඍණ 3i n සමානයි 7යි. 4යි m ඍණ 3i n සමානයි 7යි. පළවෙනියා 7යි m ඍණ 7 2i n සමානයි 22යි. 7යි m ඍණ 2i n සමානයි 22යි. දෙවෙනියා. හරි. දැන් එහෙනම් මේකේ පුතේ ගාන සමාන කරන මෙතන 4යින් මෙතන 7යින් අමාරුයි. මෙතන ඍණ 3 දැන් ඍණ 2 මෙතන හැබැයි 3යි 2යි දෙන්නම 6 කරගන්න එක ලේසි. එහෙනම් මම කරන්නේ පළවෙනි සමීකරණය ගුණ කරනවා 2කින්. එතකොට 8යි n ඍණ 6යි n සමානයි 14යි කියලා තුන්වෙනිය එනවා. දෙවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන්. 4ක් 3 21යි m ඍණ 6යි n සමානයි 22 වත් 3 66යි 4. 4. හරි. දැන් එහෙනම් පුතේ මෙතන ඍණ 6යි මෙතන ඍණ 6යි. එකතු කරාට කැපෙන්නේ නැහැ. අඩු කරන්න ඕනේ. වැඩි එකකින් අඩු එක අඩු කරමු. එහෙනම් 4 වෙනි සමීකරණයෙන් අඩු කරනවා 3 වෙනිය. පුතේ 4යි 3යි හදාගත්තේ මේ දෙන්නකින් නිසා දැන් මේ දෙන්න එපා. 4ෙන් අඩු කරනවා 3 වෙනිය. කවුද 4 ඉන්නේ? 21යි m ඍණ 6යි n. මෙයාගෙන් අඩු කරන්න 8යි n ඍණ 6යි n සමානයි 66න් අඩු කරන්න 14. පුතේ වරහන් ඉවත් කළොත්
21යි m ඍණ 6යි n ඍණ 8යි n ඍණ ඍණ ගුණ වෙනවා ධන 6යි n සමානයි 66න් 14ක් 6න් 4ක් ගියා 2යි 6න් 1ක් ගියා 5යි පුතේ ඍණ 6යි n ධන 6යි n කැපෙනවා 21න් 8ක් අඩු කරන්න 21න් 8ක් අඩු කරොත් 20න් 8ක් අඩු කරොත් 12යි එහෙනම් 21න් 8ක් අඩු කරොත් 13යි m සමානයි 52යි පුතේ දෙකටම 13න් බෙදලා දෙපැත්තම 13න් බෙදෙනවා 13 කැපෙනවා m වලගේ එනවා 4යි m වලගේ 4යි එහෙනම් m වලගේ 4 ආදේශ කරන්න පළවෙනි සමීකරණය m සමානයි 4 ආදේශ කරනවා පළවෙනි සමීකරණය කවුද 4යි m ඍණ 3යි m සමානයි 7යි 4 වරක් m කියන්නේ 4 ඍණ 3යි m සමානයි 7යි 4 වරක් 4 16යි 16 ඍණ 3යි m සමානයි 7යි පුතේ මේ ඍණ 3යි m කෑල්ල මෙහාට ගියොත් ධන 3යි m වෙනවා මේ ධන 7 මෙහෙට ආවොත් ඍණ 7 වෙනවා 16න් 7ක් ගියොත් 9යි 9 සමානයි 3යි m දෙකටම 3ෙන් බෙදුවොත් n සමානයි 3යි කියලා එනවා n සමානයි 3යි කියලා එනවා හරි දැන් එහෙනම් පුතේ මේකේ තව ගණන් අපිට ඉතුරු වුණා 6ක් 4ක් ඉතුරු වුණා තව 7 8 9 10 ඒ ගණන් හතර මම ඕගොල්ලන්ට ලබන සතියේ හදනවා ඒ ගණන් හතර ලබන සතියේ හදනවා එහෙනම් අදට අපි නවත්තමු දැන් 7යි වෙලාව අද නවත්තමු එහෙනම් අපි ලබන සතියේ ඉතුරු ටික හදාගමු එහෙනම් හැමෝටම බුදු සරණයි මේ ගාන පුතේ මම මේක මේ වීඩියෝ කරන නිසා ඔයගොල්ලන්ට එක දාන එතනින් බලා ගන්නත් පුළුවන් එහෙනම් හැමෝටම බුදු සරණයි අපි ලබන සතියේ හම්බ වෙමු පේපර් ක්ලාස් එක තියෙනවා ලබන සතියේ ඒක ලැහැත්ති වෙන්න